නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා භූමියට උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කළ අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද මේ ධර්ම දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ නොම්බර 16/7 අලුත්ගම පිටුවල්ගොඩ යක්කල යන ලිපිනේ පදිංචි පින්වත් විමලා ප්‍රනාන්දු, භානුක ප්‍රනාන්දු සහ අසාංග ප්‍රනාන්දු කියන ඒ පින්වතුල්ලා 2020 ජූනි මාසයේ 3 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් රෙන්සිල් ප්‍රනාන්දු පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම මූලික අරමුණ කරගෙනයි අද මේ දේශනාවේ විකාශන දායකත්වයන් දරනු ලබන්නේ. සිංහලයාට හමු වූ නිධානය. සිංහලයාට හමු වූ නිධානය නම් සම්මා සම්බුද්ධ ශාසනයයි. ඒ නිධානය අපට දායාද කළෝ වනාහි අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේය. මිහිඳු මහරහතන් වහන්සේ නිධානය සිංහලයාට දායාද කළේ මීට වර්ෂ 2329කට පෙර පොසොන් පුර 15වක පුන් පොහෝ දිනයේ. ඒ සම්බන්ධ විස්තර සියල්ලම සිංහලයාගේ හැබෑම ඉතිහාස කතාව, සිංහලයාගේ උරුමය ගැන සත්‍ය කතාව කියවෙන මහාවංශයේ අන්තර්ගත වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට, මේ සිහල ජාතියට නිධානය රැගෙන වැඩම කළ අයුරු. ඒ නිධාන ලාභය නිසා මේ සිංහලයාට ලැබුණා බුදු සරණ. බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ යෑමේ භාග්‍ය සිංහලයාට උදා වුණා. නොයෙක් දේ කතා කරන කටවල් වලින් සිංහලයාට බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ යන්ට ලැබුණා. සිංහල ජාතියට බුදු සරණ ලැබෙනකොට මේ සිංහලයා කියන්නේ ස්ථීර ගති ඇති, අචංචල ගති ඇති, නොසෙල්වෙන ගති ඇති, යමක් තුල ස්ථිරව පිහිටා සිටින්නට පුළුවන් හැකියාවක් තිබුණු අභිමානවත් ජාතියක්. සිංහලේ ධාතුව ශාක්‍ය වංශයට කලවම් වෙලා සිංහලයා හැදුනේ. ඒ නිසා සිංහලේ ධාතුව ශාක්‍ය වංශයට කලවම් වෙලා හැදිච්ච සිංහල ජාතිය යමක ස්ථිරව පිහිටනා ස්වභාවයෙන් යුක්ත වුණා. ඒ ස්ථිරව පිහිටනා දේ සම්බන්ධයෙන් අභිමානයකින් යුක්ත වුණා. අචංචල සිත් ඇති වුණා. ඒ සිංහලයාටයි බුදු සරණ ලැබුණේ. ඒ සිංහලයාට බුදු සරණ ලැබෙනකොට පින්වතුනේ, ඒ බුදු සරණ ලැබූ හැටි අසිරිමත්, ආශ්චර්යයි. අපේ අතීත මුතුන් මිත්තෝ බුදු සරණ ලද අයුරු ආශ්චර්යයි. ඒ නිසාම මේ සිංහල ජාතියේ බුදු සරණ ලැබීම ගැන ගාථා කියවුණා. යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු. මේ ලෝකේ යන්තාක් රත්නයෝ මාණික්කයෝ වටිනා දේ ඇද්ද? රතනම් බුද්ධ සමං නත්ති. බුදුරජාණන් වහන්සේට සමාන වස්තුවක් නම්, සමාන මාණික්කයක් නම් නැත්තේය කියලා බුදු සරණ ගියේ සිංහලයෝ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැත්තේය, මට ඒ බුදුරජුන්ගේ සරණ පමණි. එහෙමයි සිංහලයෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියේ. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්ට
බුදු සරණ ගැන කියා දුන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කොට මුලින්ම වදාළේ චූල හත්ති පදෝපම සූත්‍ර දේශනාව. චූල හත්ති පදෝපම සූත්‍රයේදී මිහිඳු මහරහතන් වහන්සේ බුදුගුණ කියා දුන්නා. ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, ඒ බුදුරජාණන් වහන්සේ අරහං රහතන් වහන්සේ නමක්, කෙලෙස් නැති, කෙලෙස් කසට නැති උත්තමයෙක්. මේ සිංහලයා ඒ බුදුරජාණන් වහන්සේ ආදරයෙන් වැළඳගත්තා. කෙලෙස් කසට නැති අරහත් මුනිවරයා අපේ බුදුරජාණන් වහන්සේ කියලා. මිහිඳු මහරහතන් වහන්සේ කියා දුන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව සියල්ල අවබෝධ කරපු කෙනා. උන්වහන්සේට ඉහළින් ගුරුවරයෙක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්භෝ ඥාණයෙන් සියල්ල අවබෝධ කළා කියලා දුන්නා. විද්‍යාචරණ සම්පන්නෝ අවබෝධයට අනුවම ජීවත් වුණ මුනිවරයෙක් බුදුරජාණන් වහන්සේ. සුගතෝ සුන්දර නිවනට වැඩි මුනිදුන් අපගේ බුදුරජාණෝය. ලෝකවිදු ලෝකයේම අවබෝධ කොටගෙන ලෝකයෙන් නිදහස් වූ මුනිදුන් බුදුරජාණන් වහන්සේය. අනුත්තර පුරිස ධම්මසාරති. පුරුෂයන් දමනය කිරීමෙහිලා අතිශයින්ම ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජාණන් වහන්සේය. සත්තා දේව මනුස්සානං. මිනිසුන් වන අපට පමණක් නොවේ, දෙවියන්ටත් හරිමඟ පෙන්වන ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. බුද්ධ අවබෝධ කරගත්ත ධර්මය ඊතා පැහැදිලිව කියා දුන්නේ බුදුරජාණෝය. භගවා මේ ලෝකේ මහා භාග්‍යවන්තයානෝ බුදුරජාණන් වහන්සේය. මෙහෙම බුදුගුණ කියා දුන්නා. බුදුගුණ කියලා දුන්නේ පින්වතුනි અભීත જાතියකට, ස්ථිරව පිහිටිය හැකි જાතියකට, අචංචල සිත් ඇති જાතියකට. ඒ සිංහලයා බුදු සරණ වැළඳගත්තා. බුදු සරණ වැළඳ ගන්නකොට මහා වංශය කියන අපේ ජාතියේ සත්‍ය කතාව මිහිඳු මහරහතන් වහන්සේගේ මුවින්ම සිංහලයට අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලංකා ධරණියට වැඩම කළා කියන කාරණාව. තථාගත ආගමන කියන මහාවංශ පරිච්ඡේදයේ බුදුරජාණන් වහන්සේ 3 වතාවක් මේ ලංකා ධරණියට වැඩම කරපු ආකාරයේ සඳහන් වෙනවා. එතකොට සිංහලයෝ බුදුරජාණන් වහන්සේගේ සරණ, ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ සරණ අභිමානයකින් ආදරයකින් වැළඳගත්තා. ඇයි හේතුව? මේ ලංකා භූමියේ මනුස්ස වාසයකට පසුබිම නැතිව තියෙද්දී බුදුරජාණන් වහන්සේ තමයි මහා කරුණාවෙන් වැඩම කරලා මේ ලංකා ධරණියේ මනුස්ස වාසයකට පසුබිම හැදුවේ. මහියංගනේ යක්ක සමාගමයට වැඩම කොට බුදුරජාණන් වහන්සේ යකුන් දමනය කළා. අපේ බුදුරජාණන් වහන්සේ යකුන් දමනය කොට ලංකා භූමිය පිරිසිදු කළා කියලා සිංහලයා මහා ආදරයෙන් භක්තියෙන් බුදුරජාණන් වහන්සේව සිහි කළා. අපේ අතීත සිංහලයෝ මිහිඳු මහරහතන් වහන්සේ මේ කාරණේ කියා නොදෙන්ට මහා වංශයේ මේ කාරණේ සඳහන් නොවෙන්ට මහියංගන කතාවේ සත්‍ය අපි දන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මහියංගනේ වැඩ ඉන්නේ කොයි ධාතුන් වහන්සේලාද? භාග්‍යතුන් වහන්සේ වැඩම කරේ කොතෙන්ටද? ඒ ඔක්කොම පෙන්වලා දුන්නේ. මහියංගනේ යක්ඛ සමාගමේ මැදට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ යකුන් දමනය කළා ගිරිදිවයිනට පැන්නුවා කියන කාරණේ කියා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට යකුන් පන්නා ලංකා භූමිය පිරිසිදු කරපු මුනිවරයා කියලා සිංහලයෝ ආදරෙන් බුදුරජාණන් වහන්සේව සරණ ගියා. එතකොට වර්තමානයේ හැදුවා අපි මේ කතාවක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට මේ ලංකා භූමියට මේ යක්ඛ සමාගමය කියලා කියන්නේ යක්කු නෙවෙයි යක්ෂ ගෝත්‍රික මිනිස්සු කියලා එකක්. ඒ කතාව හදපු ගම මොකද වෙන්නේ? ශාස්ත්‍රූන් වහන්සේගේ වැඩම කිරීම ඵල රහිතයි. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු හිටියා නම් මොන ගෝත්‍ර වුණත් මිනිස්සු හිටියා නම් බුදුරජාණන් වහන්සේ සසුන පිහිටුවන්ට අදක්ෂ වෙලා
සසුන නොපිහිටවා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා. පේනවා නේද පින්වතුනි ඉතිහාසයක් විකෘති කරන්නට තමන්ගේ උඩකුකමින් වචන කියනකොට. ඉතිහාසයක් විකෘති වෙන කාරණා තමන්ගේ උඩගුකමින් කතා කරනකොට කොහෙටද පහර වදින්නේ? තුන්ලොවක් අවබෝධ කරපු මහාකාරුණික බුදුරජාණන් වහන්සේටයි මේ පහර වදින්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා මේ ලංකා භූමිය පිරිසුදු කරා කියන කාරණේ මහා වංශයේ කියවෙනවා අපේ හැබෑම ඉතිහාස කතාව. භාග්‍යතුන් වහන්සේ දෙවනි වතාවේ මේ ලංකා ධරණියට වැඩම කොට මේ ලංකා භූමිය ඇසුරු කරගෙන හිටපු මේ මුහුදු වැසි නාගයොත් පොළොව වැසි නාගයොත් දමනය කළා. ඒ අයවත් සරණ සීලයේ පිහිටෙව්වා. සරණ සීලය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් සරණ. සරණ සීල වනාහි තෙරුවන් සරණය. බුද්ධං සරණං ගච්ඡාමි යනු සරණ සීලයයි. ධම්මං සරණං ගච්ඡාමි යනු සරණ සීලයයි. සංඝං සරණං ගච්ඡාමි යනු සරණ සීලයයි. නාගයෝ සරණ සීලයේ පිහිටියා. නාගයෝ සරණ සීලයේ පිහිටියාට පස්සේ ඒ නාගයන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් කරන අය බවට පත් වුණා. එතකොට ලංකා භූමියේ සිංහලයා මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ කාරණේ දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන තවත් බලවත්ව පැහැදුනා. අනේ එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් මේ ලංකා භූමියේ පොළොව වැසි නාගයන්ගේත් මුහුදු වැසි නාගයන්ගේත් උපකාර අපට ලැබෙනවා. ඇයි? ඒ අයත් තෙරුවන් සරණ ගියපු අයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ලංකා ගමනේ ලෙස මෙහි වැඩම කොට භාග්‍යතුන් වහන්සේ ලංකා භූමිය තව තවත් පූජනීය කළා. 500ක් මහා රහතුන් පිරිවරාගෙන වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඒ තැන් පූජනීය කෙරෙව්වා. ඒ තැන්වල නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා. ඒ තැන්වලට දෙවිවරු පත් කරලා ඒ තැන් ආරක්ෂා කරන්නට නියම කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. කියවගන්න මහා වංශේ මේ විස්තර කොහොම සඳහන් වෙනවා. මේ තමයි අපේ හැබෑ ඉතිහාසය. ඒ හැබෑ ඉතිහාසය සම්බන්ධයෙන් අපිට තියෙන්න ඕන පින්වතුනේ සැකකිරිල්ලක් නෙවෙයි අභිමානයක්. අභිමානයක් තියෙන්න ඕනේ. මේ ලංකා භූමිය කියන්නේ එහෙම තැනක්ද? මේ සිංහලයෝ කියලා කියන්නේ එහෙම රටක උපන් පිරිසක්ද? එහෙම අභිමානයක් හදවතේ තියෙන්න ඕනේ. ඒ අභිමානය හදවත් ඇතුළේ ඇති කරගන්න. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා චූලහත්තිපදෝපම සූත්‍රය මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ගුණකඳ කියා දෙනකොට බුදුරජාණන් වහන්සේගේ සරණ වැළඳගත් සිංහලයා ඒ සරණ ලැබපු හැටි පින්වතුනි අසිරිමත්. රජවරු බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ලංකා භූමිය පූජා කළා. අපේ සිංහල රජවරු. ඇතැන් රජවරු භාග්‍යතුන් වහන්සේ උදෙසා ධාතු සෑය හැදෙනකොට ඒ ධාතු ගර්භයේ වැතිරුණා කියනවා. මං මෙතනින් එළියට එන්නේ මං මගේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග අභියස මේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු ගර්භේ මං මිය යනවා. ඒක මට සැපයි. එහෙම වැතිරුණා. සිංහල රජදරුවෝ. එල්ලි වෙනකන් බුදුගුණ ඇහුවා හිටගෙන සිංහල රජදරුවෝ. එහෙම බුදු සරණ ලැබුවේ. ඒ බුදු සරණ ගැන කතා කරනකොට සිංහලයාගේ බුදු සරණ අපේ මුතුන් මිත්තන්ගේ බුදු සරණ හරි අගේට ඉස්මතු වෙන ලස්සන ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. සද්ධර්මාලංකාරය කියන උතුම් පොත් වහන්සේගේ. මේ සිද්ධිය සිද්ධ වුණේ මෙහෙම. මේ ලංකාද්වීපයේ සිරිනාග කියලා බ්‍රාහ්මණ පුත්‍රයෙක් වාසය කළා. මේ සිරිනාග කියන බ්‍රාහ්මණ පුත්‍රයාට බොහොම දරුණු දැඩි හිතක් උපන්නා. තමන් සේනාවක් සන්නද්ධ කරගෙන ගිහිල්ලා අනුරාධපුර රාජධානිය අල්ලාගෙන තමුන් රජ වෙන්න ඕන කියලා. තරුණ හැඩි දැඩි සිරිනාග කියලා බ්‍රාහ්මණ පුත්‍රයෙක්.
ඔහුට සිතුවිල්ල උපන්නේ අනුරාධපුර රාජ්‍යය හොරෙන් අරගන්ට. එතකොට ඔහු මේ සඳහා උපාය යොදනවා තනියම. තනියම කල්පනා කරද්දී ඔහු හිතුවා මම සේනා සංවිධානය කරගෙන ගිහිල්ලා රජෙකුට පහර දෙන්න නම් මට ලොකු සේනාවක් ඉන්න ඕන. ඒ ලොකු සේනාවක් මා යටතේ ඉන්නවා නම් සේනාව නිකන් තියාගන්න බෑ. සේනාවට ධනය දෙන්න ඕන. ධනය දෙන්න නම් මා කොමක්ද කළ යුත්තේ? එතකොට මේ සිරි නාගයා දැනගෙන හිටියා මේ සිංහල රජදරුවන්ගේ තිබුණ ශ්‍රද්ධා මහිමය නිසා සිංහල රජදරුවෝ සෑය කරලා තිබුණ විදිහ මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ පින්වතුනි. එහෙම මේ සිංහල රජදරුවන්ගේ තමයි එහෙම ශ්‍රද්ධා භක්තියක් තිබුණේ. එහෙම සදහැසිතක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි එහෙම පුද සත්කාර දැක්වීමක් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑය හදනකොට මේ රජදරුවෝ ඒ සෑරජානන් වහන්සේ උදෙසා මහා වස්තු සම්භාර තැන්පත් කළා. ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේට කරපු පූජා. තමයන් පරිහරණය කරපු උසස් දේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. තමන් ලද සරණ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට තමන් සන්තක වටිනාම දේවල් පූජා කළා. රජදරුවෝ කෝටි ගණන් වස්තුව තැන්පත් කරලා තමයි සෑ ගර්භ වැහුවේ. කෝටි ගණන් වස්තුව තමා සන්තක වස්තුව සෑ ගර්භයට දාලා නිර්ලෝභී හිතින් ශාස්ත්‍රුන් වහන්සේට පූජා කරලා සෑ ගර්භ වහන්ට අපේ සිංහල රජදරුවෝ දක්ෂ වුණා. බුදු සරණ ලැබුවා. එහෙම සිංහල රජදරුවෝ සෑරජානන් වහන්සේලා කෙරෙව්වා කියන කාරණේ සිරිනාගයා දැනගෙන හිටියා. සිරිනාගයා කල්පනා කළා එහෙනම් කරන්න තියෙන්නේ සෑයක් බිඳින්න ඕන. මේ සිරිනාගයා කියලා කියන්නේ සදහැ සිත් නැති කෙනෙක්. ශ්‍රද්ධා සිත ඔහුට පිහිටියේ නැහැ. මොකද මේ අසත්පුරුෂයා කියන කෙනා එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්නයා කියන කෙනා අවාසනාවන්තයා කියන කෙනා මේ සද්ධර්මාලංකාරයේම උපමා කරනවා නිලමැස්සාට. අභාග්‍ය සම්පන්න කෙනාව උපමා කරනවා නිලමැස්සාට. අවාසනාවන්තයා පින් නැති කෙනාව උපමා කරනවා නිලමැස්සාට. ඒ කොහොමද? චන්දනාගරු ගන්ධේසු ගන්ධමාගාය සාධුසු විරජ්ජන්ති සුරජ්ජන්ති කුණපේ නීලමක්ඛිකා. සඳුන් සුවඳ හරි මිහිරි කියනවා. තුවරලා සුවඳ හරි මිහිරි කියනවා. දෑසමන් සුවඳ හරි මිහිරි කියනවා. තවත් නොයෙක් සුගන්ධයෝ මේ ලෝකේ තියෙනවා. ඒවා හරි මිහිරි. හැබැයි ඒ සුවඳ කොච්චර මිහිරි වුණත් නිලමැස්සාට ඒ සුවඳෙන් වැඩක් නෑ කියනවා. නිලමැස්සා ආසා කරන්නේ සුවඳට නොවේ. නිලමැස්සා ආසා කරන්නේ අසුචියේ ගඳට. සඳුන් සුවඳ කොච්චර තිබුණත් සඳුන් ලීයේ ගිහින් ආසාවේ වහන්නේ නෑ නිලමැස්සා. සුවඳ මල් කොච්චර තිබුණත් ඒ සුවඳ මලේ ආසාවෙන් වහන්නේ නිලමැස්සා. නිලමැස්සා වහන්නේ ගඳ ගහන අසුචියේ. ගඳ ගහන වමනේ නිලමැස්සා ගිහිල්ලා පැලපදියම් වෙනවා. ඕන් ඔය වගේ තමයි කියනවා දිස්වා සුතංච බුද්ධංච. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අසිරිය වශයෙන් දකිනකොටත් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් අහනකොටත් ධම්මං සෝත රසායනං. සෝත රසායන කියලා කිව්වේ කන්හ රසායන. කනට සැප උපදින කන් කළු දහම් පද ඇහෙද්දී උනත් ජනෙන්තින මනෝ වාසං තථා සංඛාර කානුකා. උපතින්ම පින් නැති පුද්ගලයාට අවාසනාවන්තයාට අභාග්‍ය සම්පන්නයාට කොච්චර බුදු ගුණ අහන්න ලැබුණත් ඒට හිත පහදින්නේ නැත. කොච්චර කන්හ රසායන දහම්පද අහන්න ලැබුණත් ඒට හිත පහදින්නේ නැත. නිලමැස්සාට මල් සුවඳ නෑ වගේ. ඒ කාය දෙන්නේ අසුචියට. ඒ වගේ පින්වතුනේ ඒ නිලමැසි ගණයේ අය අදටත් නැතුවා නොවේ. කොච්චර සත්‍ය කතා කළත්
ඒකට හිත ඇදී යන්නේ. බුදුරජාන් වහන්සේට ගරහනවා දැක්කොත් එහෙමනම් ආන්න එකතු වෙලා නිලමැස්සෝ. ධර්මයට ගරහනවා ඇහෙනවනම් ආන්න එකතු වෙලා ධර්මයේ විකෘති කරනවා පේනවනම් ආන්න එකතු වෙලා නිලමැස්සෝ. සඟරුවනට ගරහනවා පේනකොට මේන් එකතු වෙලා නිලමෙහි. ඉතිහාසෙ විකෘති කරනකොට මේන් එකතු වෙලා ඒ කාණ්ඩෙට මේ ඒ පුද්ගලයාත් නිලමැස්සෝ. එතකොට මේ නිලමසි කාණ්ඩය ගැන තේරුම් ගන්න තියෙන්නේ අභාග්‍ය, අවාසනාව. මැණික් ආකරයක් උඩ ඉන්න අන්ධයෝ වගේ. මැණික් ආකරයක් මස්තකේ ඉන්න අන්ධයාට අන්ධයෙක් නම් ඉන්නේ. මැණික් ආකරයක් තිබුණත් අන්ධයාට වැඩක් නැහැ. අන්ධයාට මැණිකේ ලස්සන පේන්නේ නැහැ. අන්ධයාට මැණික කියන්නේ කොයි වගේ එකක්ද කියලා අඳුනගන්න බෑ. ආන්ගේ වගේ. ඉතින් මේ සිරිනාග කියලා කියන්නේත් ඉතින් මේ සිංහල රටේ උපන්න ආන් ඒ වගේ නිලමෙහි කාණ්ඩේ අභාග්‍ය සම්පන්න චරිතයක්. ඔහු කල්පනා කළා මේ වස්තුව ලබා ගැනීම පිණිස දක්ඛිනගිරි විහාරයේ තියෙන මහා දාගැබ කඩන්න ඕන. ඉතින් මිනිස්සු පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා හොඳ හැඩි දැඩි සේනාවක් හදාගෙන ගිහිල්ලා දක්ඛිනගිරි විහාරයේ තිබුණ ඒ සෑරජානන් වහන්සේ බිඳින්ට සූදානම් වුණා. මිනිස්සු කාටවත් විරුද්ධ වෙන්න බෑ, මහා බලවත් සේනාවක්. අනේ ඉතින් මිනිස්සු බලාගෙන හිටියා. සිරිනාගයා සෑරජානන් වහන්සේගේ මේ මතු පිටින් තියෙන ගඩොල් ආදී ඉවත් කරලා සෑයේ කොටසක් කැඩුවා. කඩාගෙන යනකොට සෑ ගර්භේ හම්බුණා. සෑ ගර්භයට එනකන් කඩලා දැන් සෑ ගර්භේ බිඳින්න විදිහක් නැහැ. මේ සෑ ගර්භය තුල තියෙනවා නම් යම් දාගැබ් කොනක්, ඒ කියන්නේ මේ ගැබ බිඳින සංදියක්, ඒ ගැබ බිඳිය හැකි සංදිය සිරිනාග ඇතුළු පිරිසට හොයාගන්න බැරුව ගියා. කිව්වේ වස්තුව ගැනීම පිණිස ගර්භය බිඳින්න සංදියක් තියෙනවා. සාමාන්‍යයෙන් ගර්භයක් කඩන්න බෑ. එතකොට මේ ගර්භ බිඳින සංදිය මොකක්ද කියලා සිරිනාගට හොයාගන්න බැරුව ගියා. පිරිසට හොයාගන්න බැරුව ගියා. සිරිනාග ගමේ මිනිස්සු ගෙන්නලා බිය වැද්දුවා. උස් හඬින් මිනිස්සු තැති ගන්නවලා කතා කරා, උඹලා මට දැන් කියන්න ඕන මේ දෑගබේ සංදිය, දාගැබ් සංදිය තියෙන්නේ කොතනද කියලා. මට මේ ගර්භේ බිඳින්න ඕන කිව්වා. මේකේ තියෙන වස්තුව මට ගන්න ඕන. මට මේ සෑ ගර්භේ සංදිය තියෙන තැන කියපල්ලා. මිනිස්සු වෙවුලලා ගියා. මිනිස්සු බෙහෙතින් කියනවා, අනේ සාමී අපි දන්නේ නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ. සිරිනාගයා මොරදෙන්න පටන් ගත්තා. කියාපල්ලා පේනවානේ මගේ ඉන්න සේනාව නිකන් අකාලේ මැරුම් කන්න එපා. තොපි කියාපල්ලා මේ දාගැබේ ගර්භ සංදිය කෝ? එතකොට එක මිනිස්සෙක් කිව්වා, අනේ සාමී අපි නම් දන්නේ නැහැ. මේ ගමට නුදුරේම තියෙනවා හෙළලෝලී කියලා ගමක්. ඔය හෙළලෝලී ගමේ ඉන්නවා බහුලා කියලා චණ්ඩාලයෙක්. ඒ බහුලයා කියන චණ්ඩාලයා මේ සෑරජානන් වහන්සේට අපි දන්න කාලේ ඉඳලා උපස්ථාන කරනවා. අපිට තේරෙන විදිහට නම් ඔය බහුලා තමයි දන්නව ඇත්තේ. සේනාවට කිව්වා එහෙනම් ගිහිල්ලා හෙළලෝලී ගමෙන් බහුලාව අත්අඩංගුවට අරගෙන මෙතෙන්ට අරගෙන වරෙල්ලා කිව්වා. සේනාව ගිහිල්ලා බහුලා කියන ඒ චණ්ඩාල උපාසකයාව, ඔහු උපාසකෙක්. උපාසක කියලා කිව්වේ ඔහු නිධාන ලාභේ ලැබූ කෙනෙක්. ඔහු නොවෙනස්ව අචංචලව ස්ථිරව බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියා සරණ ගියපු සිංහලෙක්. උපතින් මේ කුල වශයෙන් ගත්තාම චණ්ඩාල කුලේ උපන්නාට ඔහු અભීතව
සරණේ පිහිටි සිංහලයෙක්. සිරිනාගේ ළඟට ඔසවාගෙන ආවා. එකතු කරගෙන ආවට පස්සේ සිරිනාගයා කියනවා එම්බල මට මේ ගර්භයේ තියෙන වස්තුව ගන්න ඕන. ඒ උදෙසා මේ සෑගර්භයේ සංදිහ මට දැනගන්න ඕන. මේ ගැබ බිඳින විදිහ මට කියාපන් කිව්වා. එතකොට බලන්න මේ බහුලා කියපු විදිහ අපේ සිංහල මුතුන් මිත්තෝ සරණ ලබාගෙන හිටපු විදිහ. ඔහු කියනවා අනේ සාමී මම මේ සුගති ලෝකේකවත් බඹලෝකේවත් වෙන යම් හෝ ලෝකේකවත් තුන්ලොවට අග්‍ර වූ ජේෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ සම්්‍යක් සම්බුද්ධ රාජයන් වහන්සේ හැර වෙන කෙනෙක්ව මගේ පිළිසරණ විදිහට දැක්කේ නෑ. මගේ පිළිසරණ තමයි ඒ බුදුරජාණන් වහන්සේ. ඒ සම්බුද්ධ රාජයන් වහන්සේව මං සරණ ගියා. එසේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති මේ සෑ ගර්භය බිඳිනවා තබා එයට සිතන්නේවත් කෙසේද? මේක මට දැනෙන්නේ ආනන්තරීය පාපකර්මයක් වගේ. සාමී මට නම් මේකට ඈඳෙන්න බෑ කිව්වා. එතකොට සිරිනාග කියනවා මම ඔබගෙන් ඒ කතන්දර ඇහුවේ නෑ. මං ඇහුවේ මේ සෑ ගර්භය බිඳින විදිය. මට ගැබ බිඳින විදිය කියපන් කිව්වා. ආයෙ වතාවක් බහුලා කියනවා මම මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ ගියා. 3 වතාවෙම කෑ ගහලා කිව්වා මං සරණ ගියා. එතකොට සිරිනාග කියනවා සේවකයන්ට උල් කරලා ගනින්නලා කිව්වා හොඳ තියුණු උල් ටිකක් හිටවා බලලා කිව්වා මේකව උලින් දාන්න ඕන කිව්වා. දැන් බහුලාට පේනවා තමන්ව ඉන්දීම උදෙසා උල් හිටවනවා. උල් හිටුවද්දීවත් ඒ උල කරා ඇදගෙන යද්දීවත් ඔසවා උලේ හින්දුවද්දීවත් ඔහුට සරණ අතහරින්න හිතුන්නේ. අන් එක තමයි සිංහලයාගේ වෙනස. ස්ථිරව පිහිටනවා. අචංචලයි. තමන් ලද සරණ වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරනවා. හරි විස්මය ජනකයි පින්වතුනේ අපේ මුතුන් මිත්තෝ බුදු සරණ ලද අයුරු. ඒ බුදුරජාණන් වහන්සේ මං සරණ ගියා මං සරණ ගියා කිය ඇඟ දිගේ ñර ñර ගගා උලක් බහිද්දි සරණ සිහි කර කර හිටියා. මිනිස් ඔක්කොම දැන් බිහිතින් වෙවුලනවා. සිරිනාග ආයේ මොර දීලා ඇහුවා තව කවුද දන්නේ කියාපල්ලා මේ සෑ ගැබේ සංදිය. තර මිනිස්සු කිව්වා ඔය මේ බහුලාට ඉන්නවා තවත් පුත්තු 7 දෙනෙක්. ඒ පුත්තු 7 දෙනාටත් සමහර විට බහුලා කියලා තියෙන්න පුළුවන් මේ සෑයේ ගර්භ සංදිය ගැන. පුත්තු 7 දෙනාම අල්ලගෙන ආවා. පුත්තු කියන්නේ දැන් මේ බහුලා කියලා කියන්නේ වයසක උපාසකෙක්. පුත්තු කියලා කියන්නේ හොඳ තරුණ හොඳට හයිය හත්තිය තියෙන තරුණ වයසේ කොල්ලෝ ටික. මේ සිහල කොල්ලන්ගෙන් සිරිනාග කියන මහ කුලවන්තයා අහනවා මේ ගර්භයේ බිඳින සංදිය මට කියාපල්ලා. දැන් පේනවානේ කටපියාගෙන හිටපු උඹලාගේ තාත්තට වෙලා තියෙන දේ. ඒ නිසා මට දැන් කියන්න ඕන කිව්වා. එතකොට මේ තරුණ ජවයෙන් යුක්ත මේ කොල්ලෝ 7 දෙනා එක හඬින් කියනවා ඔබ වහන්සේට ඕන දෙයක් කරන්න. අපි මේ භාග්‍යතුන් වහන්සේව සරණ ගියපු අය. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. අපිට බෑ මේ පාප කර්මයට දායක වෙන්න. ඒ 7 දෙනාවත් උල හින්දුවා. ඒ 7 දෙනාත් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා උල ඉඳගෙන හිටියා. ñර ñර කියන හඬින් උල් බැස්සා. ශරීර පසාරු කරගෙන කොහොමත් කැඩී බිඳී යන මේ කුණු කය කොහොමත් මරණයට පත්වෙන මේ කුණු කය
කොහොමත් ලෙඩ වෙලා යන මේ කුණු කය, ඒ කුණු කයට වටිනාකමක් දුන්නේ මේ කය රැක ගන්න සරණත් හැරියනේ. මොකද මේ නිධානලාභය ලැබූ සිංහලයා දැනගෙන හිටියා මිහිඳු මහරහතන් වහන්සේගෙන් සම්බුද්ධ ශාසනය කියන මහා නිධානයේ ලද සිංහලයා දැනගෙන හිටියා මේ ලෝකේ දුර්ලභම දේ තමයි බුද්ධ ශාසනය. ජීවිතය කියලා කියන එක එහෙම දුර්ලභ එකක් නෙමෙයි. මොකද සාංශාරික ගමනේ ලැබූ ජීවිත ගණන කෙලවරක් කරන්නට බැරිය. ඒ ලද ජීවිතවල හැඬු කඳුළු එකතු කරොත් සතර මහා සාගරයේ ජලයට වැඩිය. ඒ ලද ජීවිතවල හෙළු රුධිරය එකතු කරොත් සතර මහා සමුද්‍රයේ ජලයට වැඩිය. එහෙනම් ඕනතරම් ජීවිත ලබලා තිනවා. ලැබුයි ජීවිතවල ශෝක කරලා තිනවා. ලැබූ ජීවිතවල ලේ හලාගෙන මැරිලා තිනවා. අමුතු ඒවා නෙවෙයි. හැබැයි මේ ලැබෙන ජීවිත අතරේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණයන්ට ලැබෙන බුදු සරණ, ඒ බුදු සරණ අතිශයින්ම දුර්ලභයි. අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා ජීවිතයේ ගියත් බුදු සරණ නම් කිලිටි කරගන්නේ කියන තැන අපේ සිංහල මුතුන් මිත්තෝ හිටිය පින්වතුනේ ආපහු හැරී බලනකොට අපේ සිහල ජාතිය මෙහෙම තැනක තියෙන්නේ. ඉතින් අපිට අඩු ගානේ අතීතයේ දෙස හැරී බලනකොටවත් අභිමානයෙන් සිහි කරන්න යමක් තියෙනවා. වර්තමානයේ හේව අභිමානයක් නැහැ. අපි අතීතයේ දෙස හැරී බලනකොට අපිට අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ එහෙම අභිමානයක් තියෙනවා. ඒ බහුලාගේ පුත්තු 7 දෙනාත් කියන මේ 8 දෙනා ශරීර පසාරු කරගෙන උල් බැහැලා ඒ අයගේ මරණය සිද්ධ වෙනකොටම මිනිස්සුන්ට පේනවා අහස් කැබේ දැකගන්ට නැති තරම් ලස්සන, මේ මනුස්ස ලෝකේ දැකගන්ට නැති තරම් ලස්සන රත 8ක් ඇවිල්ලා නවත්තලා අර මැරිච්චි ශරීර වලින් ලස්සන සලුපිලි හැඳගත් දේවානුභාවයෙන් යුක්ත ඡායා නැගිට්ටා. නැගිටලා අර දිව්‍ය රථ 8 නැගුණා. ඒ දිව්‍ය රථ 8 නැගිලා ඔවුන් තුසිත දෙව් භවනට ගියා. සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා ඒ අය ඔක්කොම උපන්නේ තුසිතේ. චාතුම් මහරජික තාවතින්සය යාමය ඉක්මවා තුසිතේ ගියා. ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ලද අයුරු නම් ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ සරණ මෙබඳු හාස්කම් දකිද්දීවත් අර සිරිනාග කියන අවාසනාවන්තයාට අඳුනගන්න බැරුව ගියා. ඔහු මේ දක්ඛිණගිරිය කියන විහාරය ඒ චෛත්‍ය කඩන එක අත්හැරියා. හැබැයි පස්සේ කාලෙක මහවැලිගඟ සමීපයේ තිබුණා මීවිටි කියලා පොඩි ගමක්. ඒ මීවිටි කියන ගම්මානයේ තිබුණා දාගැබක්. ඒ දාගැබ මේ සිරිනාගයා තමන්ගේ සේනාව අරගෙන ගිහිල්ලා බින්දා. ඒක බින්දලා වස්තු අරගෙන මහා සේනාවක් හදාගෙන ගිහිල්ලා අනුරාධපුරේ රජ වුණා. රජ වෙලා පින්වතුනි ටික කාලයයි ගත වුණේ. උදරාබාධයක් ඇති වුණා. ඒ උදරාබාධයට මොන බෙහෙත කරත් හරියන්නේ නැහැ. දාන්න කියන වෙද්දු ගෙන්නලා බෙහෙත් කරනවා හරියන්නේ. එතකොට මේ සේනාවේ හිටපු පිරිස කිව්වා මේ අපි මේ සෑගර්භයක් බිඳූපිකේ විපාකීද දන්නේ නැහැ මේ ඉන්නේ කියලා. දැන් ධනවස්තුව තියෙන කෙනානේ. ඒ නිසා බින්ද සෑය ආයෙ පිළිසකර කරා. බින්ද සෑය පිළිසකර කරත් ඔහුගේ උදරාබාධය සම්පූර්ණයෙන් සංසිඳුනේ නැහැ. පස්සේ ওই සිරිනාග කියන රජා, ඒ පාපී රජා උදරාබාධය ඉවස ගන්නට බැරුව, මේ බඩේ අමාරු ඉවස ගන්නට බැරුව තමන්ගේ කඩුවෙන් තමන්ගේ බඩ පලාගෙන මිය ගියේ. අවීචි මහා නරකයේ උපන්නා. මහා දුක් ඇති නිරේ ඉපදිලා අද අපි මේ බණපද කියනකොටත් ඔහු නිරේ පැහෙනවා. සරණ අහිමි කරගත් අය. ඒ අභාග්‍ය සම්පන්නයෝ නිරේ පැසින්නේය. දිවිහිමියෙන් සරණේ පිහිටි ඒ මහා වාසනාවන්තයෝ
මේ වෙනකොටත් තුසිතේ දෙව්සිරියෙන් තුටුවන්නේය, බුදුරජුන්ගේ දහමේ හැසිරෙන්නේය. ඒ නිසා ඒක තමයි සිංහලයාගේ බුදු සරණ. සිංහලයා බුදු සරණ ලැබූ හැටි. අපේ සිහල රජදරුවෝ බුදුරජාණන් වහන්සේව සරණ කරගෙන භාග්‍යතුන් වහන්සේ සරණ යාම පිණිස අපේ සිහල රජදරුවෝ බුදුරජාණන් වහන්සේව සරණ කරගෙන භාග්‍යතුන් වහන්සේ සරණ යාම පිණිස පාවිච්චි කළා මෙහෙම ගාථා. බුද්ධෝ තිලෝක සරණෝ, තුන් ලොවේම මට ඇති එකම සරණ බුදුරජාණන් වහන්සේගේ සරණය. බුද්ධෝ සුරියෝ තමෝනුදෝ, බුදුරජාණන් වහන්සේ වනාහි මාගේ ලෝකේ එළිය කරන හිරු මණ්ඩලය. ඒවන්තං සරණං කේමං, මට බිය රහිතව සරණ යාම පිණිස ඇති ക്ഷേම වූ සරණ බුදුරජාණන් වහන්සේගේ සරණමය. බුද්ධෝ මේ සරණං වරං, මට ඇති උතුම්ම සරණ බුදුරජාණන් වහන්සේගේ සරණය. ගච්ඡාමි සරණං බුද්ධං, මම මේ බුදුරජාණන් වහන්සේව සරණ යන්නෙමි. නත්ති මයිහම් බයං සදා, බුදුරජාණන් වහන්සේ සරණ යන මාහට කිසි කලෙක බය හට නොගන්නේය. එමයි අපේ රජදරුවෝ, සිංහල රජදරුවෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියේ, බුදු සරණ ලැබුවේ. අතීතයේ පින්වතුනේ ලියවෙච්චි වංශ කතා ආදී දහම් ග්‍රන්ථ ගත්තාම, අතීත ග්‍රන්ථ දිහා හැරී බලනකොට අපිට බොහෝ ග්‍රන්ථ ප්‍රමාණයක් තියෙනවානේ. බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ, ධර්ම ප්‍රදීපිකාව, බෝධි වංශය, තූප වංශය, මේ ආදී බොහෝ බණ පොත් තියෙනවා. බොහෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ තියෙනවා. උගත් වූ පඬිවරු ලියපු ග්‍රන්ථ තියෙනවා. ඒ හැම ග්‍රන්ථයක්ම පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා. ඒ ග්‍රන්ථකරණේ හැම තැනම තියෙනවා හරි ප්‍රකටව පේන කාරණාවක්. කොයියම්ම හෝ තැනක බුදුරජුන්ට ගරහා නැත, කොයියම්ම හෝ තැනක ධර්මයට ගරහා නැත, කොයියම්ම හෝ තැනක සඟරුවනට ගරහා නැත, කොයියම්ම හෝ තැනක අපේ ඉතිහාසයට ගරහා නැත. හැම අයුරින්ම ඉස්මතු කොට පෙන්වන්නේ සරණමය, සරණේ ආනුභාවයමය. එතකොට පේනවා නේද එකල මෙකල පරතරයේ ලොකුවට හැදිලා කියන කාරණේ. ඒ නිසා පින්වතුනි, මේ කාරණා සිහි කරන්න ඕන. මේ කාරණා අපි හොඳින් දැනගන්න ඕන. දැනගෙන මේ සිංහල ජාතිය, අපේ මුතුන් මිත්තෝ බුදු සරණ ලබාගෙන සැපවත් වුණා වගේ අපිත් මේ කෙටි කලකට ලැබිච්ච මනුස්ස ජීවිතේ හරියට බුදු සරණ ලබාගෙන ඒ බුදු සරණ තුල පිහිටා ජීවිතේ සැපවත් කරගන්න ඕන. මොකද මේ මනුස්ස ජීවිතේ ලැබූ අපි මොන ජාතියක වුණත්, මොන කුලයක වුණත්, කොච්චර ධන සම්පත් ඇතු උපන්නත් අපි හැමදාම මේක ඉන්නේ. අපි කවුරුත් මැරෙන උදවිය. අපි කවුරුත් මැරිලා පරලොවක යන උදවිය. හැබැයි සාංශාරික ගමනේ කරගත්ත මොකද්ද මහා වාසනා මහිමයක්, පුණ්‍ය මහිමයක් නිසා අපි සිහල ජාතිය උපන්නා. සිහල ජාතිය උපන්න නිසා සිහල ජාතියට උරුමයක්ව තියෙන සම්බුද්ධ ශාසන නම් වූ මහා නිධානය අපට ලැබුණා. ඒ නිධානලාභය නිසා අදටත් අපිට පිළිසරණක් හදාගන්නට වාසනාව, පිළිසරණක් හදා ගැනීමේ අවස්ථාව තාම විවර වෙලා තියෙනවා. ඒ නිසා ඒ සරණ හදාගන්නට අපි කොයි කවුරුත් දක්ෂතා ඇති කරගන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ සරණ කියන එක නසාගන්නේ නැතුව ඉන්න. බුදුරජාණන් වහන්සේගේ සරණ නැසෙනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා කියන කතාව කිව්ව ගමන් සරණ නැසෙනවා. ඇයි හේතුව? ඒ පරමෝත්තම ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් නිකලල් පාරිශුද්ධ ජීවිතයට, තුන් ලොවක්ම දන්නා ජීවිතයට කරන අභූත චෝදනාවක්. ඒ බුදුරජාණන් මේ ලංකා භූමිය උපන්නා කියන කාරණාව.
බුදුරජාණෝ ලංකා භූමියේ උපන්නා කිව්ව ගමන් භාග්‍යතුන් වහන්සේගේ ජාත චේතිය, භාග්‍යතුන් වහන්සේගේ බෝධි චේතිය, භාග්‍යතුන් වහන්සේගේ ධම්ම චේතිය, භාග්‍යතුන් වහන්සේගේ නිබ්බාන චේතිය, මේ චේතිය සියල්ලටම ගැරහුවා වෙනවා. ඇයි දඹදිව තියෙන ඒ පූජනීය ස්ථාන මෙහි තියෙනවා කියලා බොරු ආටෝප කතා කරා කියලා නිකන් ඒක කතා කරනකොට නම් හිතවලට නීච සතුටක් දැනෙන්න පුළුවන්. 아무තු උඩඟුකමක් දැනෙන්න පුළුවන්. නමුත් ඒ අසත්‍යය. ඒ අසත්‍ය මොකින් පිට වෙනකොට අප කෙරෙහි කරුණාවෙන් මේ ලංකා භූමියට තුන්වතාවක්ම වැඩමකොට ලංකා භූමිය සුපූජනීය කළ ඒ මහාකාරුණික ශාස්ත්‍රුන් වහන්සේට ගරහා කළා වෙනවා. ඒ නිසා පින්වතුනි අපේ ඉතිහාසය ඉගෙන ගන්න, අපේ උරුමය ඉගෙන ගන්න මහාවංශය හොඳට කියවන්න. මහාවංශය කියවනකොට හොඳට තේරෙවි අපේ උරුමය මොකද්ද කියලා. ඊළඟට මහාවංශය කියවෙනකොට ඔබට හොඳට තේරෙවි අපිට ලැබිච්ච නිධානය කොයිතරම් අනර්ග නිධානයක්ද කියලා. මේ සම්බුද්ධ ශාසනය, ඒ බුදු සරණ, ඒ සම්බුද්ධ ශාසන නිධානය අපට දායාද කළේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං වීතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත්නුතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූවේද මුළුලක් දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම සුරකිත්වා. දෙවියෝද ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට තිබෙන පරිදි 2020 ජූනි මාසයේ 3 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් රෙන්සිල් ප්‍රනාන්දු පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගියපු බී.ඒ. ආර්යසේන බාලසූරිය සහ නිමල් කුමාරසිංහ යන පියවරුන්ටත් පින් අනුමෝදන් වෙත්වා. අද දායකත්වයේ දරන සුපින්වත් හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක්ඛිත සසරින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන්
ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් විමලා ප්‍රනාන්දු, කේ.ආර්. ඥානවති, ස්වර්ණා කුමාරසිංහ යන මව්වරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. තරිඳු චමුදිත, දුල්නෙත් ඉඳුවර, ගනිදු චමූප යන දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් ලැබේවා. අද දායකත්වයෙන් දරන නොම්බර 16/7 අලුත්ගම පිටුවල්ගොඩ යක්කල යන ලිපිනේ පදිංචි පින්වත් විමලා ප්‍රනාන්දු, භානුක ප්‍රනාන්දු සහ අසංක ප්‍රනාන්දු යන මේ පින්වත් හැම දෙනාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින්පෙත් එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව ලෙස මේ ධර්ම දානමය පෙනේ අනුහසින් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින සෑම සියලු දෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ලැබේවා. ධර්ම දානය සිදු කරන පින්වතුන් හැම දෙනාට, ඒ අයගේ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ යහපත් සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වෙත්වා. සුපින්වත් ඔබ හැම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගන්නට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට වාසනාව ලැබෙත්වා. මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.